එතකොට යුනිට් 2 නේද? දෙවන පාඩම තමයි දේශපාලන විද්‍යාවේ විෂයට අදාළ උපශේත්‍ර. එහෙම නැත්නම් සමන්විත වන ශේත්‍ර. ඒක පාඩම තේරුම් ගනිද්දී මෙන්න මෙහෙම රවුමක් ඇඳලා රවුම සමානයි දේශපාලන විද්‍යාව කියලා ලියලා ඒක කෑලි හතරකට බෙදා ගන්න පුළුවන් කොටස් හතරකට. එකක් දේශපාලන දර්ශනය වෙනවා. එකක් දේශපාලන මතවාද වෙනවා. එකක් දේශපාලන න්‍යාය වෙනවා. අනික දේශපාලන ආයතන වෙනවා. මේක තමයි ප්‍රධාන කොටස් ටික. මේකට අමතරව තව කොටස් කිහිපයක් එකතු කරලා තියෙනවා. තුලනාත්මක දේශපාලනය කියලා කොටසක්. ඊට පස්සේ ගැටුම් කියලා කොටසක්. ඉන් පස්සේ අන්තර්ජාතික දේශපාලනය කියලා කොටසක්. ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති කියලා කොටසක් වශයෙන් මෙහෙම තවත් කොටස් හතරක් දකින්න පුළුවන්. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව සමන්විත වන්නේ මොනවද කියන කාරණාව ගැන හොයද්දී. මම උදාහරණයක් කියන්නම්කෝ. මෙන්න මේ බොක්ස් එක මේක දේශපාලන විද්‍යාව කියලා මොහොතකට කල්පනා කළොත් මේ සමස්තය සමානයි දේශපාලන විද්‍යාව නම් මේක ඇතුලේ ප්‍රධාන කෑලි හතරක් තියෙනවා. මේක දේශපාලන දර්ශනය. මේ තව එකක් දේශපාලන මතවාද. මේ තව එකක් දේශපාලන න්‍යාය. right? මේ තව එකක් දේශපාලන ආයතන. දැන් මම මේ පෙන්නපු කෑලි හතර එකකට එකක් වෙනස්. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ දර්ශනයෙන් මතවාදයක්, දර්ශනය මතවාදයෙන් න්‍යාය, දර්ශනය මතවාද න්‍යායෙන් ආයතනයක් වෙනස්. ඒක ඉතා විශේෂයි. එහෙම අපි තේරුම් ගත්තාම ඒ කියන්නේ එකකට එකක් වෙනස් උපශේෂ්ත්‍ර හතරක්. ඒ ප්‍රධානම කෑලි හතර. ඊට අමතරව තාම මේකේ තුලනාත්මක දේශපාලනය කියලා කොටසක් තියෙනවා. අන්තර්ජාතික දේශපාලනය කියලා තව කොටසක් තියෙනවා. ගැටුම් කියලා තව කොටසක් තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති කියලා තව කොටසක් තියෙනවා. එතකොට මේකට කියන නම මොකද්ද? දේශපාලන විද්‍යාව. මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අහුවම ප්‍රධාන කෑලි හතරක්, උපශේෂ්ත්‍ර තවත් කොටස් හතරක් තවත් ඕන තව පෙන්නන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ කොටස් ටිකවත් ඕන. දැන් මේක මම පාඩම මතක තියාගන්න ඔයගොල්ලන්ට කියලා දෙද්දි මෙන්න මෙහෙම තමයි මේක කියලා දෙන්නේ. සංකල්පයේ මතක තියාගන්න දාලා උපක්‍රමයක් අපි පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට. සමස්ත පාඩම තේරුම් ගන්න එක වැදගත් වෙනවා මුලින්ම මෙන්න මෙහෙම. දැන් කොලේක ඔයගොල්ලන්ට ලේසි ඇඳ ගන්නවා නම් මෙන්න මෙහෙම රවුමක් තියෙනවා. ඒක ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඊට අමතරව ඒක වටේ දාරවුමක් තියෙනවා. ඒකත් එහෙම අපිට බෙදා ගන්න පුළුවන්. මේක දේශපාලන දර්ශනය, මේක දේශපාලන මතවාද, මේක දේශපාලන න්‍යාය, මේක දේශපාලන ආයතන. මෙහිම අපට කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඊට අමතරව එතකොට මේක 1 වෙනවා, මේක 2 වෙනවා, මේක 3 වෙනවා, මේක 4 වෙනවා. පස්වෙනි කෑල්ලක් හැටියට තුලනාත්මක දේශපාලනය, 6 වෙනි කෑල්ලක් හැටියට අන්තර්ජාතික දේශපාලනය, 7 වෙනි කෑල්ලක් හැටියට ගැටුම්, 8 වෙනි කෑල්ලක් හැටියට රාජ්‍ය ප්‍රතිපත්ති. මේක තමයි දේශපාලන විද්‍යාව. මේ රවුමට කියන නම මොකක්ද? PS political science. එහෙම නැත්නම් දේවි දේශපාලන විද්‍යාව. ඕක ගැන තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. තව විශේෂයි මෙන්න මේ දේශපාලන ආයතන කියන කොටස ප්‍රධාන කෑලි කීයකට බෙදන්න පුළුවන්ද? 4කට බෙදන්න පුළුවන්. ඒකත් ඕනම් මෙතන නෝට් කරගන්න පුළුවන්. දේශපාලන මුල්ම එක තමයි රාජ්‍ය හා ආණ්ඩුව. රාජ්‍ය හා ආණ්ඩුව, දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, සිවිල් සමාජය. මෙන්න මෙහෙම දරුවෝ අපි පාඩම මූලික සැලැස්ම තේරුම් ගත්තොත් තමයි අපට පාඩමේ දිග පළල ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නේ.
ඒ දිගපළල ගැන අදහස ගැනීම හරහා තමයි අපට පාඩම ඉගෙන ගනිද්දී මේ පාඩම තේරුම් ගන්න සහ මේ පාඩමට අදාළ මූලික දේවල් ටික අපි ඔළුවට දාගන්න පුළුවන්. මේක තමයි යුනිට් 2. එහෙම නැත්නම් දෙවන ඒකකය කියන මාතෘකාව. දැන් අපි ඊට පස්සේ මෙන්න මේක ක්‍රමානුකූලව කතා කරන්න ගන්න ඕන. right? මේක විනාඩියකින් විතර ඇඳ ගන්නව නම් පාඩම තේරුම් ගනිද්දී මාර වැදගත් වෙනවා. පොඩි රවුමක් ගැහුවා ඒක කැලි 4කට බෙදුවා. ඒක වටේ තව රවුමක් ගැහුවා. ඒකත් අර ඉරිහරහාම දික් කළා. ඉන් පස්සේ ඒක එක දේශපාලන මතවාද, දර්ශනය, දෙක දේශපාලන මතවාද, තුන දේශපාලන න්‍යාය, හතර දේශපාලන ආයතන, පහ තුලනාත්මක දේශපාලනය, හය අන්තර්ජාතික දේශපාලනය, හත ගැටුම්, අට රාජ්‍ය ප්‍රතිපත්ති. තවත් ලියන්න පුළුවන්. තවත් ඕනනම් අපිට ලියන්න පුළුවන් රාජ්‍ය පරිපාලනය. එහෙම කොටසකුත් ලියන්න පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. නීතිය. ඒක දේශපාලන විද්‍යාවේ කොටසක් නීතිය කියන එකත්. ඊට පස්සේ ප්‍රාදේශීය ආණ්ඩුකරණය. ඒකත් දේශපාලන විද්‍යාවේ කොටසක්. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව සමන්විත වන උපශේත්‍රය. ඒවත් එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙන්න මේක මකලා අර පළවෙනි කොටස ගැන කතා කරන්න යනවා. මොකද්ද මාතෘකාව? දේශපාලන දර්ශනය කියන කොටස. මේක විභාගයේ ලකුණු 10 ප්‍රශ්නකට අහන්න පුළුවන්. නැත්තම් ලකුණු 20 ප්‍රශ්නකට අහන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේක අහන්නේ ලකුණු 10 ප්‍රශ්නකට. කෙටි සටහනකට. දේශපාලන දර්ශනය පිළිබඳව සාකච්ඡා කරන්න කියලා තමයි අහන්නේ ප්‍රශ්නේ. එතකොට අපි දේශපාලන දර්ශනය පිළිබඳව සාකච්ඡා කරනකොට මෙන්න මේ කොටස් ගැන මූලික අවධානයක් තියාගෙන තමයි දේශපාලන දර්ශනය ගැන සාකච්ඡා කරන්න ඕනේ. මේක මොකක්ද? නැත්තම් දේශපාලන දර්ශනය කියන්නේ යනු වඩා හොඳයි මොකක්ද? අර අපි ඉගෙන ගනිද්දී පිටින් දාන කෑල්ල මොකක්ද? මේක හොතින් මොකක්ද? දේශපාලන දර්ශනය කියන්නේ පුතා දේශපාලන විද්‍යාවේ මෙන්න මේකේ මම ගත්ත උදාහරණය මේකනේ. දේශපාලන විද්‍යාව තුල තියෙන පැරණිම කොටස. හරිම ලේසි. දේශපාලන විද්‍යාව තුල තියෙන පැරණිම කොටස. පැරණිම උපශේත්‍රය. හරියටම මෙන්න මේක වගේ. ඒක නෙමෙයි. මේක වගේ. මේකට කියන්නේ පෙන්සල් පෙට්ටිය. පෙන්සිල් බොක්ස්. ඇයි මේකට මුලින්ම දාන්නේ අපි මොන්ටිසෝරි යද්දි නර්සරි යද්දි පැන්සලක් සහ මකණයක්. ඒක නිසා මේකට නමක් අපි කියන පැන්සල් පෙට්ටිය. දැන් පෑන් පෙට්ටිය කියලා තියෙන නමුත් පෙන්සිල් බොක්ස් තමයි. පෙන් බොක්ස් කියලාවත් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ නැහැ. පෙන්සිල් බොක්ස්. මේක තමයි දර්ශනය. මේක තමයි දේශපාලන විද්‍යාව මම ගත්ත එක නේද? එතකොට මේක සහ මේක අතර මාන සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම දේශපාලන විද්‍යාව හා දේශපාලන දර්ශනය අතර සම්බන්ධය කොච්චර දිගයිද? ආරම්භය දක්වාම දිග. මම හිතන්නේ තේරෙන්න ඕන. කෙල්ලට තේරුණාද? ඔව් සර් තේරුණා. right. එතකොට පැරණිම අංශය වෙනවා එකක්. ඒක නිසා දේශපාලන විද්‍යාවේ ආරම්භයක් ස්ටාර්ට් වෙන්නේ ආරම්භයක් දේශපාලන දර්ශනයේ ආරම්භයත් අතර තියෙන්නේ ඊටාම ළඟ සම්බන්ධයක්. හරියට දේශපාලන විද්‍යාව මම ගත්ත විදිහට පෙන්සිල් බොක්ස් එකක් නම් මේක පෙන්සිල් එක පැන්සල ඉතර ක්ලෝස්. ඒක නිසා පැරණිම අංගය වන්නාseම දේශපාලන විද්‍යාවේ ආරම්භයත් දේශපාලන දර්ශනයේ ආරම්භයත් දෙකම එකට සිද්ධ වුණා කියලා තමයි විචාරක අදහස තියෙන්නේ. එකිනෙකට සමපාතයි කියලා MCQ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දේශපාලන විද්‍යාවේ ආරම්භයත් දේශපාලන දර්ශනයේ ආරම්භයත් එකිනෙකට අන්‍යෝන්‍ය ඥාතිත්වයක් එහෙම නැත්නම් සම්භවයක් තියෙනවා.
සම්බන්ධයක් තියෙනවා කියලා අහන්න පුළුවන්. ඒක හරියටම නිවැරදි කොටසක්. ඒක නිසා ග්‍රීක යුගයේ ඉඳලා අද දක්වාම දේශපාලන විද්‍යාව තුළ තියෙන නොබිඳුණු අවිච්ඡින්න කොටස බවට පත්වන්නේ දේශපාලන දර්ශනයයි. මේ මොකක්ද කියලා පුතා ආකාර තුනකට හඳුන්වනවා. පැරණි මංශයේවි දේශපාලන විද්‍යාවේ ආරම්භය සහ දේශපාලන දර්ශනයේ ආරම්භය එකිනෙකට වෙනස් නෑ, දෙකම එකයි. සමානතාවයක් තියෙනවා. ග්‍රීක යුගයේ ඉඳලා අද දක්වා වසර 2500ක් විතරම දේශපාලන විද්‍යාව තුළ අඛණ්ඩ අනවරත ධාරාවක් හැටියට දේශපාලන දර්ශනය වර්ධනය වෙනවා. තව විදිහකට කියන්න පුළුවන් මේක මේ තුනම හරිම සිම්පල් ලේසි. දේශපාලන දර්ශනයෙන් කරන්නේ මොකක්ද කියන එකට අදාළ අපට උත්තරයක් කියන්න පුළුවන්. රාජ්‍ය, ආණ්ඩුව නේද? වගේ දේවල් කෙසේ විය යුතුද? කොහොම වෙන්න ඕනද කියලා අධ්‍යයනය කරපු එක. හොඳින් තේරුම් ගන්න. දේශපාලන විද්‍යාව හැදෙන්නේ ඒකටමයි. රාජ්‍යය, ආණ්ඩුව, පාලන ක්‍රමය, පාලකයෝ මොන වගේ වෙන්න ඕනද කියලා අධ්‍යයනය කරා. එතකොට දර්ශනයෙන් කරන්නේ කෙල්ල පවතින තත්ත්වය අධ්‍යයනය කිරීමට වඩා පැවතිය යුතු තත්ත්වය අධ්‍යයනය කිරීම. ඒ කියන්නේ what is කුමක්ද නොව what is කියන්නේ කුමක්ද? what is your name? ඔබගේ නම කුමක්ද? ඒක නෙමෙයි what ought to be කුමක් විය යුතුද? එහෙනම් දර්ශනය කියලා කියන්නේ හොඳට ඔලුවට දාගන්න කුමක්ද කියන එක නෙමෙයි, what is කියන එක නෙමෙයි, කුමක් විය යුතුද? what ought to be your name? ඔබගේ නම කුමක් විය යුතුද කියලා අධ්‍යයනය කරන එක, යෝජනා කරන එක. ඒක නිසා කියනවා විචාරකයෝ පවතින තත්වය නොව මොකක්ද එහෙනම්? පැවතිය යුතු තත්වය කුමක්ද කියන එක නෙමේ. එහෙනම් මොකක්ද? කුමක් විය යුතුද? මේක මොකක්ද කියන එක නෙමේ. මේක කොයි වගේ වෙන්න ඕනද? මේක මාක එකක්. මං කැමති මේ මාක එක ඉවර වෙන්නේ නැත්නම්. මේ මාක එකෙන් මීට වඩා මහතට ලියන්න පුළුවන්. මේක මහතයි නම් අන්න කුමක් විය යුතුද කියලා මං අධ්‍යයනය කළා. මං ඒක ගැන අදහස් කියනවා. ඒක තමයි දර්ශනය. පවතින තත්ත්වය නොව පැවතිය යුතු තත්ත්වය අධ්‍යයනය කිරීම. what is නෙමේ what ought to be. ඒ වචන දෙක ලියා ගන්න පුළුවන් නම් හරියටම හරි. what ought to be කුමක්ද නොව කුමක් විය යුතුද කියන එක. එතකොට ඔන්න ඔය විදිහට අපට තේරුම් ගන්න පුළුවන් දර්ශනය කියන්නේ පැවතිය යුතු තත්ත්වයට වඩා පවතින තත්ත්වයට වඩා පැවතිය යුතු තත්ත්වය අධ්‍යයනය කරන එකට, අධ්‍යයනය කරන්න හැදිච්ච සංකල්පයට. උදාහරණයක් ඇටියට රාජ්‍ය කෙසේ විය යුතුද? ආණ්ඩුව කෙසේ විය යුතුද? පාලකයා කෙසේ විය යුතුද? පාලන තන්ත්‍රය කෙසේ විය යුතුද? ආදී වශයෙන් පවතින තත්ත්වයට වඩා පැවතිය යුතු තත්ත්වයක් අධ්‍යයනය කිරීම. ඒක නිසාම කෙල්ල දර්ශනයත් එක්ක නියතව සම්බන්ධිතයි උපකල්පන. අපි උපකල්පනය කරලා තමයි ගන්නෙ මොකක්ද? කොහොමද වෙන්න ඕනේ කියන කාරණාව. උපකල්පන. අගය කිරීම කියන්නේ අපි ඒක හොඳයි කියලා කියනවනේ. මේකට වඩා හොඳයි, මේක ඉවර වෙන්නේ නැති මහතර ලියවෙන එකක් නම්. ඒක නිසා අපි ඒක යම් අගය කිරීමක්, වටිනාකමක් දෙනවා. ඒකට කියන්නේ ප්‍රතිමානීයයි කියලා. එහෙනම් උපකල්පන, අගය කිරීම වගේ දේවල්, උපකල්පන, කල්පිත, අගය කිරීම වගේ දේවල් දර්ශනයත් එක්ක ආබද්ධිතයි. මේ විදිහට දේශපාලන දර්ශනය හඳුන්වන්න පුළුවන්. මේ විදිහට හඳුනා ගන්න පුළුවන් නම් උපරිම ප්‍රමාණවත්. දේශපාලන විද්‍යාවේ ආරම්භය ඉඳන් පවතින එකක්. ඒක නිසා පැරණිම අංගය බවට පත්වන්නේ දේශපාලන විද්‍යාව තුළ තියෙන දේශපාලන දර්ශනය කියන එක. දේශපාලන විද්‍යාවේ බිහිවීමත් දර්ශනයේ බිහිවීමත් දෙකක් නොවේ එකක්.
දේශපාලන විද්‍යාවෙන් රාජ්‍ය කෙසේ විය යුතුද? ආණ්ඩුව කෙසේ විය යුතුද? පාලකයා කෙසේ විය යුතුද? පාලන තන්ත්‍රය කෙසේ විය යුතුද කියලා අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කරන ගැනීමත් එක්ක තමයි දේශපාලන දර්ශනයත් එක්ක තමයි දේශපාලන විද්‍යාව විෂයක් ලෙස බිහි වුණේ. ඒක නිසා මේකෙදි විශේෂයි කුමක්ද නොව what is නොවේ කුමක් විය යුතුද what out to be කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අධ්‍යයනය කරන්නේ. ඒක නිසා උපකල්පන අගය කිරීම වගේ දේවල් දර්ශනයත් එක්ක ආබද්ධිත තත්වයන් වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපි දර්ශනය ගැන කතා කරනකොට අපට පේනවා ඕක හඳුන්වලා ඉවරුනහම කරුණු ගැන කතා කරන්න ගියාම ප්‍රධාන කොටස් තුනක් යටතේ මේ දර්ශනය කියන එක අපට බෙදා ගන්න පුළුවන් වෙනවා. මේ කොටස හරිද කෙල්ල? හරි සතේරුණා. right. එතකොට න්‍යාය, මතවාද, ආයතන කියන එකේ හැඳින්වීම මේකට වඩා මොකද වෙන නැත්තේ එහෙමනම්? වෙනස් අනිවාර්යයෙන්ම. හරියට පැන්සලෙන් පෑනෙන් මම අර පෙන්නපු මයික් එකට දාන බැටරියෙන් වෙනස් වන්නාසේ. right. දේශපාලන දර්ශනයේ ප්‍රධාන තේමා තුනක් යටතේ කරුණු කියලා පැහැදිලි කරද්දී අපි කියනවා මොකක්ද මේක තේමා තුනක් යටතේ බෙදා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අතිමූලික ප්‍රශ්න. දේශපාලන දර්ශනයෙන් අවධානය යොමු කරන්නේ අතිමූලික ප්‍රශ්න. ෆන්ඩමෙන්ටල්ස් කියලා තමයි මේ අතිමූලික කියන එකට පාවිච්චි කරන ඉංග්‍රීසි පදේ බවට පත්වන්නේ. අතිමූලික ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. මතක තියාගන්න අතිමූලික ප්‍රශ්නයක් කියලා කියන්නේ යම් ප්‍රශ්නයක් තියෙන එකට සෑහෙන්න උත්තර දීලා තියෙන ඒ උත්තර බහුවිධයි සහ ඒ උත්තර නිශ්චිත නැහැ. දේශපාලනය කියන්නේ මොකක්ද? රාජ්‍ය කියන්නේ මොකක්ද? රාජ්‍ය අරමුණ කුමක්ද? නිදහස කියන්නේ මොකක්ද? වගේ ඒවට ගොඩාක් උත්තර දීලා තියෙනවා. ඒ එක උත්තරයක්වත් නිශ්චිත නැහැ. අනාගතයේදීත් ඒ උත්තර වෙනස් වෙන්න නියමිතයි. එහෙමනම් අතිමූලික ප්‍රශ්නයක් කියලා කියන්නේ අද වෙද්දි පිළිතුරු දීපු බහුවිධ පිළිතුරු පවතින අනාගතයේදී අලුත් පිළිතුරු එක්වීමට නියමිත ප්‍රශ්න. දේශපාලන විද්‍යාවට අදාළව අපි අවධානය යොමු කරනවා දේශපාලනය කියන්නේ මොකක්ද? රාජ්‍ය කියන්නේ මොකක්ද? ආණ්ඩුව කියන්නේ මොකක්ද? පාලකයාගේ කාර්යභාරය කුමක්ද? රාජ්‍ය අරමුණ කුමක්ද? වගේ ප්‍රශ්න හඳුනා ගන්නවා අතිමූලික ප්‍රශ්න හැටියට. ඒ දේශපාලන විද්‍යාවට අදාළ ප්‍රශ්න. ජීවිතයට අදාළව අපි කතා කරද්දී ජීවිතය කියන්නේ මොකක්ද? අපි මෙහෙට ආවේ කොහෙන්ද? මරුණහම කොහෙටද යන්නේ? ජීවිත වීමේ තේරුම කුමක්ද? එක එක උත්තර තියෙනවා. එහෙනම් අතිමූලික ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ඒ යොමු කරන්නේ දේශපාලන දර්ශනය තුලදී අතිමූලික ප්‍රශ්නයක් යනු කියන එක මුලින්ම ලියනවා නම් හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අදාළ ගොඩාක් උත්තර තියෙනවා. ඒ කියන්නේ බහුවිධ පිළිතුරු තියෙනවා. මම මේකට මෙහෙම එකක් අඳිනවා, මේක ඇස්සේ තාරවුමක් අඳිනවා, මේක ඇස්සේ එකක් අඳිනවා. මේ පෙන්නන්නේ මෙයාගෙන් මෙයා වෙනස්. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අදාළව දීපු උත්තර වල හැඩ තුනක් වෙනස්. හැබැයි හැම එකක්ම කාටවත් බැහැර කරන්න බෑ. මේ අද දක්වා තියෙනවා මේ ග්‍රීක යුගය මේ 21 වන සියවස දක්වා තියෙනවා. හැබැයි අනාගතයේදීද මෙතෙන්ට අලුත් උත්තර කොට නැගෙන්න පුළුවන්. එක එක හැඩ සහිත. ඒක තමයි අතිමූලික ප්‍රශ්නවල හැටි ස්වභාවය. එහෙමනම් අතිමූලික ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා ලියන්න ඕනේ. ඊන් පස්සේ දේශපාලන විද්‍යාව තුල අවධානය යොමු කරන අතිමූලික ප්‍රශ්න මොනවද? රාජ්‍ය යනු කුමක්ද? ඇහුවොතින් පුතා මාරු උත්තර තෝගයක් තියෙනවා. රාජ්‍යයේ අරමුණ කුමක්ද? අම්මෝ දීපු උත්තර තෝගේ සෑහෙන තියෙනවා. පාලකයා කෙසේ විය යුතුද? උත්තර ගොඩක් තියෙනවා. රාජ්‍යයට මිනිසුන් අවනතවන්නේ ඇයි? මෙහෙම සෑහෙන ප්‍රශ්නයක් ගොඩක් තියෙනවා. මේක SQ එකක් අනෙක් පැත්තට ෂෝට් ක්වෙස්චන් එකක්. දේශපාලන දර්ශනය තුලදී අවධානය යොමු කරන අතිමූලික ප්‍රශ්න දෙකක් ලියන්න.
මෙන්න මෙහෙම අපට හඳුනා ගන්න පුළුවන් තේමා තුනේ එක අතිමූලික ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ ඒවා විභාග කිරීම විග්‍රහ කිරීම දේශපාලන දර්ශනයේ කොටසක් හැටියට හඳුනා ගන්න පුළුවන්. හරිද දරුවෝ? හරි සර්. right මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. තව කොටසක් බවට පත් වෙනවා එතකොට තේමා තුනෙන් එකක් හරි අතිමූලික ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. දෙක තමයි සංකල්ප සංකල්ප දේශපාලන විද්‍යාව තුල කතා කරන සංකල්පවල අර්ථය පැහැදිලි කරන්නත් නිශ්චිත කරන්නත් උත්සාහ ගන්නවා. එහෙම උදාහරණයක් අපි ගත්තොත් රාජ්‍ය බලය නිදහස අයිතිවාසිකම් මේව දේශපාලන විද්‍යාව තුල කතා කරන කන්සෙප්ට්ස් සංකල්ප. රාජ්‍ය කියන්නේ මොකක්ද කියන එකට උත්තරයක් දෙනවා රාජ්‍ය අර්ථය මේකයි කියලා කියනවා. බලය කියන්නේ මොකක්ද උත්තරයක් දීලා ඒක පැහැදිලි කරලා නිශ්චිත නිර්වචන ඉදිරිපත් කරනවා. නිදහස කියන්නේ මේක ඒක නිර්වචනය කරනවා. අයිතිවාසිකම් කියන්නේ මේක ඒක නිර්වචනය කරනවා. මේවේ ස්වභාවය තමයි දේශපාලන විද්‍යාව තුල කතා කරන සංකල්පවලට අර්ථයක් දීම සහ ඒ අර්ථ නිර්වුල් පැහැදිලි නිශ්චිත කරන්න උත්සාහ කරනවා. හැබැයි පුතා තියෙන ප්‍රශ්නේ තමයි රාජ්‍ය කිව්වහම අර්ථ ගොඩක් තියෙනවා. බලය කිව්වහම අර්ථ ගොඩක් තියෙනවා. නිදහස කිව්වහම අර්ථ ගොඩක් තියෙනවා. අයිතිවාසිකම් කිව්වහම අර්ථ ගොඩක් තියෙනවා. එහෙනම් මේ වගේ සංකල්පවල කන්සෙප්ට්ස් වල අර්ථය නිර්වුල් කරන්න සහ පැහැදිලි කරන්න නැත්නම් ඒකට කියනවා නිශ්චිත කරන්න උත්සාහ ගන්නවා දේශපාලන දර්ශනයේ වෙතින් මේක දේශපාලන දර්ශනයේ එක් අංගයක් බවට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට දෙවෙනි තේමාව එහෙනම් සංකල්ප වල අර්ථය නිශ්චිත කිරීමට සහ නිර්වුල් කිරීමට ගන්න උත්සාහය කියලා අපට හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි කොටස තමයි ප්‍රතිමානීය අරමුණු ගැන දක්වන උනන්දුව. ප්‍රතිමානීය අරමුණු ගැන දක්වන උනන්දුව. ප්‍රතිමානීය අරමුණු ගැන දක්වන උනන්දුව. ප්‍රතිමානීය අරමුණක් කියලා කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති ඒවට මඟ පෙන්වීම සඳහා යෝජනා කරන නැත්නම් වටිනාකම් විනිශ්චය කිරීමක්. උදාහරණයක් හැටියට ප්‍රතිමානීය අරමුණක් කියලා කියන්නේ වටිනාකමක් නැත්නම් අගය කිරීමක් ලබා දීමක් හැටියට තමයි හඳුනා ගන්න පුළුවන්. රාජ්‍යය මෙහෙම වුණොත් හොඳයි, එක් සකුර විදියට වුණොත් හොඳයි. පාලකයා පරමාදර්ශී වුණොත් හොඳයි. පරමාදර්ශී පාලකයා ගැන ප්ලේටෝ කතා කරනවා. ඔහු අවිවාහකයෙක් වෙන්න ඕන, පෞද්ගලික දේපල භාවිතයෙන් අයින් වෙන්න ඕන. අන්න පාලකයා සම්බන්ධයෙන් හදපු පරමාදර්ශයට ලස්සන වචනයක් කියනවා සුසමාදර්ශය කියලා. හොඳම පාලකයා, හොඳම රාජ්‍ය ප්ලේටෝගේ පරමාදර්ශී රාජ්‍ය අයිඩියල් ස්ටේට්. කාල් මාක්ස් අනුව නම් විද්‍යාත්මක කොමියුනිටි සමාජය. තෝමස් මෝර්ට අනුව නම් උටෝපියා මනෝරාජ්‍යය. එහෙම වටිනාකම් විනිශ්චිත අගයන් නිශ්චිත කරපු සංකල්ප හදනවා. එහෙනම් ප්‍රතිමානීය අරමුණු ගැන දක්වන උනන්දුව කියන්නේ යාහැකි දේශපාලන විද්‍යාව තුළ යන්න පුළුවන් හොඳම රාජ්‍ය කුමක්ද? හොඳම පාලකයා කවුද? හොඳම පාලකයාගේ ගතිගුණ මොනවාද? නිදහස කියන්නේ මොකක්ද? හොඳම නිදහස මොකක්ද? වගේ දේ අවසාන අගය කිරීම සහිතයි.
ඒකට තමයි කියන්නේ ප්‍රතිමානීය අරමුණු ගැන දක්වන උනන්දුව කියලා. එතකොට නිදහස, සමානාත්මතාවයේ, සාධාරණත්වයේ, රාජ්‍ය, හොඳම රාජ්‍ය, හොඳම පාලකයා වගේ උදාහරණ අපිට එතෙන්ට අරගෙන එන්න පුළුවන්. මෙන්න මේ විදිහට දේශපාලන දර්ශනය ප්‍රධාන තේමා 3ක් යටතේ බෙදන්න පුළුවන්. එක තමයි අතිමූලික ප්‍රශ්න කියන එක චුට්ටක් විස්තර කරන්න. එතකොට උත්තරේ ටිකක් ඉස්සරහට එනවා. මේ ප්‍රශ්න ටික ලියන්න විතරක් නෙවෙයි අතිමූලික ප්‍රශ්න පැහැදිලි කරනවා. 2 සංකල්පවල අර්ථය නිශ්චිත කිරීම හා මේ පැහැදිලි කිරීම. එතකොට ඒ කියන්නේ අගය කිරීම සහිත වීම කියන එකමයි. 3 ප්‍රතිමානීය අරමුණු ගැන දක්වන උනන්දුව. වඩා හොඳ රාජ්‍ය, වඩා හොඳ පාලන ක්‍රමය ගැන නිශ්චිත අරමුණු සහිතව කතා කරනවා. උදාහරණයක් නිදහස, සමානාත්මතාවය, අයිතිවාසිකම්, පොදු යහපත වගේ මාතෘකා. ඔහොම කොටස් 3කට අපිට මේක කොටස් 3කට දේශපාලන දර්ශනය කියන එක බෙදලා සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් දර්ශනය හඳුන්වන්න ඕන, යනු මොකක්ද කියලා ලියන්න ඕන. ඉන්පස්සේ ඒක තුල තියෙන ප්‍රධාන කාරණා 3 ඉස්මතු කරන්න ඕන, තේමා 3 ඉස්මතු කරන්න ඕන. ඉන්පසුව අපිට ලියන්න පුළුවන් විස්තරයක්, ඒ කියන්නේ අවසානයක්, නිමාවක් මෙන්න මේ විදිහට. ඒක මම නෝට් එකේ දෙන්න දරුවෝ විස්තරය කියලා පාඩම් කරන්න පහසු වෙන්න. දේශපාලන දර්ශනය ග්‍රීක යුගයේ ඉඳලා අපි කතා කළා නූතන යුගය දක්වාම තිබුණා. ග්‍රීක යුගයෙන් ආරම්භි දර්ශනය නූතන යුගය දක්වා එද්දී 1930 දශකය වගේ දශකයක පොඩි අර්බුදයක් ඇති වුණා. බලන්නකො මෙහෙම ඇඳහම තියෙන පැහැදිලිකම. අර්බුදයක් ඇති වුණා. මෙන්න මේ කාලේ ඉස්මතු වුණා විද්‍යාත්මක දේශපාලනය හැදෑරීම කියන අලුත් කාරණාවක්. විද්‍යාත්මකව දේශපාලනය හදාරමු කියලා අලුත් කාරණාවක්. ඒක අරන් ආවේ විශේෂයෙන්ම චර්යාවාදීන් මේක ගේන්න හේතුවක් තිබුණා. මම මෙන්න මෙහින් ලියලා පෙන්නන්නම් ඒක මෙහෙම ඊතලයකින්. 20 වන සියවස වෙද්දි දරුවෝ ශුද්ධ විද්‍යාවන්ගේ නේද? මොනවද ශුද්ධ විද්‍යාව? ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ විද්‍යාවන්ගේ ලොකු දියුණුවක් ඇති වුණා. ඒක තුල ආනුභාවිකව එහෙම නැත්නම් විෂයානුබද්ධව, ප්‍රත්‍යක්ෂ මූලිකව, විෂයානුබද්ධ, ප්‍රත්‍යක්ෂ මූලික, නිශ්චිත අනාවැකි, නිශ්චිත නිගමන, නිශ්චිත නියතීන් ගොඩනගන්න පුළුවන් තත්ත්වයන් හැදුණා. ආනුභාවික පර්යේෂණ, විෂයානුබද්ධ පර්යේෂණ, ඒකට කියනවා ලස්සන වචනයක්. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ මූලික දත්ත. ප්‍රත්‍යක්ෂ මූලික කියන්නේ ප්‍රතිඅක්ෂ තමයි විසන්ධිය. අක්ෂ කියන්නේ ඇහැට, ප්‍රති කියන්නේ ඇහැ ඉදිරිපිට දකින දේවල් පමණක් විශ්වාස කරනවා. ප්‍රත්‍යක්ෂයි කියන්නේ අපට තේරෙනවා. ප්‍රතිඅක්ෂයි අපි දැකලා තියෙනවා. කල්පිත නෙමෙයි කියන එක. හිතලා හදන ඒවා නෙමෙයි කියන එක. ප්‍රත්‍යක්ෂ මූලික සාධක මත පදනම් වෙනවා. ඒක නිසා නිශ්චිත නිගමන, නිශ්චිත අනාවැකි, නිශ්චිත නියති වගේ දේවල් ගොඩනගන්න පුළුවන් වුණා. මේ කාලේ මෙන්න මේ ස්වාභාවික විද්‍යාවන්ගේ ඇතිවෙච්ච දියුණුව දේශපාලන විද්‍යාවට, සමාජ විද්‍යාවට, ආර්ථික විද්‍යාවට වගේ විශාල බලපෑමක් කරා. ඒවායේ විද්‍යාත්මක භාවය ඉහළ යන්න මේ ස්වාභාවික විද්‍යාව නැත්නම් ශුද්ධ විද්‍යාවන් 20 වන සියවසේදී ඇතිවෙච්ච දියුණුව බලපෑවා. සමාජ විද්‍යාඥයෝ, දේශපාලන විද්‍යාඥයෝ, ආර්ථික විද්‍යාඥයෝ තමන්ගේ විශේෂේත්‍රයන් වලට අර ස්වාභාවික විද්‍යාවල මූලිකාංග අරන් ආවා. මොකද්ද? ප්‍රත්‍යක්ෂ මූලික සාධක, ආනුභාවික පර්යේෂණ, අගය කිරීම, බැහැර කිරීම, උපකල්පන බැහැර කිරීම, විෂයානුබද්ධ තත්වයන් යටතේ විතරක් පර්යේෂණ සිද්ධ කිරීම වගේ අලුත් කාරණා අරන් ආවා. ඒක නිසා මෙන්න මෙහිම විද්‍යාත්මක දේශපාලන විද්‍යාවේ නැගීම. මොකද්ද? විද්‍යාත්මක දේශපාලන විද්‍යාවේ නැගීම 1930 වගේ දශකවලදී සිද්ධ වුණා.
ඒක කරන්නේ ඇමරිකානු දේශපාලන විද්‍යාඥයින් කණ්ඩායමක් වන චර්යාවාදීන් විසින්. මෙන්න ප්‍රත්‍යක්ෂ මූලිකභාවය, ආනුභාවිකභාවය, විෂයානුබද්ධභාවය, නිශ්චිත නිගමන, නිශ්චිත නියති, නිශ්චිත අනාවැකි වගේ තත්ත්වයන් නිසා මොකද උනේ? දේශපාලන විද්‍යාව තුළ තියෙන අර උපකල්පන වලට තියෙන, සිතා ගැනීම වලට තියෙන, අගය කිරීම වලට තියෙන වැදගත්කම අඩු වුණා. ඒ වැදගත්කම අඩු වෙනවා කියලා කියන්නේ පුතා දර්ශනයට තිබුණු වැදගත්කම අඩු වුණා. සිතා ගැනීම නැහැ, උපකල්පන නැහැ. ඒක නිසා මොකද උනේ? දේශපාලන දර්ශනයට තීච්ච වැදගත්කම අඩු වෙලා ඒක පොඩ්ඩක් යට ගිහිල්ලා විද්‍යාත්මක දේශපාලන විද්‍යාව හැදෑරීම. දේශපාලන විද්‍යාව විද්‍යාත්මකව හදාරන්න ඕන මොන විද්‍යාත්මක ස්වභාවයකින්ද? සුද්ධ විද්‍යාත්මක ස්වභාවයකින්. ඒ පිළිබඳ ලොකු කතාවක් ගියා අවුරුදු 40ක් විතර. ඒ කාලේ දර්ශනයට තිබුණු මෙන්න මෙතන දක්වා තිබුණු වැදගත්කම අඩු වුණා. හැබැයි 1970 දශකයේ වෙද්දී තේරුම් ගත්ත දේශපාලන විද්‍යාඥයෝ ඒක මේ ආනුභවිකව, ප්‍රත්‍යක්ෂ මූලිකව, විෂයානුබද්ධව 100% නිවැරදි නිශ්චිත අනාවැකි නිගමන නියති 100% නිවැරදි කරුණු නොවෙනස් වන සාධක මත අධ්‍යයනය කරන්න බෑ කියලා. ඒකට හේතුව තමයි දේශපාලන විද්‍යාවෙන් අධ්‍යයනය කරන මතවාද, න්‍යාය, ආයතන වගේ දේවල් මිනිසා සහ මිනිස් සමූහ ටීම්ස් මෙන්න මේ වගේ දේවල් අර ස්වාභාවික විද්‍යාවල දේවල් වගේ නෙමේ. ගතිකයි. බය නැතුව ලියන්න ගතිකත්වයක් තියෙනවා. මිනිස්සු තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. මානව චර්යා human behaviors පට් ගාලා change වෙනවා. එතකොට ඒව නිශ්චිතව කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ගණිතයේදී 2 4 කියන එක 아무තු මැජික් එකක් නෙමෙයි. උඩ දාපු වස්තුවක් බිම වැටෙනවා කියන එක ගුරුත්වාකර්ෂණය නිසා වෙනවා කියන එක මුළු ලෝකෙම පිළිගන්නවා. හයිඩ්‍රජන් අණු දෙකකට ඔක්සිජන් අණුවක් එකතු කරාම H2+O H2O හැදෙනවා කියන එක, ජලය හැදෙනවා කියන එක මුළු ලෝකෙම පිළිගන්නවා. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති කියන නිව්ටන්ගේ නියමය මුළු ලෝකෙම පිළිගන්නවා. ඇයි හේතුව? ඒක පොදුයි ලෝකෙටම. හැබැයි පෘථිවියේ ඉඳන් සූර්යයාට ඇති දුර හැමෝම පිළිගන්නවා. අද වෙද්දි පිළිගන්නවා සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණය වන බව. ඒව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඇමරිකානු මිනිස්සයාගේ පොලිටිකල් ඩිසිෂන්ස් නෙමෙයි ලංකාවේ මිනිස්සයාගේ දේශපාලන ඩිසිෂන්ස් බවට පත්වන්නේ. ඇමරිකානු මිනිස්සයාගේ දේශපාලන තීරණ නෙමෙයි ලංකාවේ දේශපාලන තීරණ බවට පත්වන්නේ. ඇමරිකානු මිනිස්සයාගේ බ්‍රේන් එක වැඩ කරන විදිහට නෙමෙයි. ඒ කියන්නේ දේශපාලන හැඟීම් චර්යා වැඩ කරන විදිහට නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ගේ වැඩ කරන්නේ. එහි වර්ණය වැදගත් වන අතර ලංකාවේ කුලය වැදගත් වෙනවා. දැන් කොහොමද නිශ්චිත අනාවැකි මත ඉඳලා දේශපාලන විද්‍යාව හදාරන්නේ? බෑ. මිනිස්සු ගැන, මානව චර්යාවන් ගැන, මිනිස් සමූහ ගැන අපට 100% නිශ්චිත නිගමන අනාවැකි මත පදනම් වෙලා යන්න බෑ ගමන. සමාජය නැමැති ලැබ් එක පර්යේෂණාගාරය තුලයි අපි පර්යේෂණ සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් මේ තත්වයන් පාලනය කරන ලද බීකර, ස්පීර්ති ලාම්පු, රසායනික ද්‍රව්‍ය, මූලද්‍රව්‍ය යොදා ගන්න ලැබ් එකක් තුල නෙමෙයි, පර්යේෂණාගාරයක් තුල නෙමෙයි. අද හිනහ වෙන මිනිස්සු අපිත් එක්ක හිත හිනහ වෙන්නේ නැහැ. අද හොඳම යාළුවා අපිත් එක්ක ඊට පහුවෙන්ද වෙද්දී හොඳම හතුරා බවට පත් වෙලා. ඉතින් එහෙම හැසිරීම් සහිත මිනිස්සු ගැන අරම නිශ්චිතව කතා කරන්න බෑ කියලා අවුරුදු 40ක් යනකොට තේරුණා ඇමරිකානු දේශපාලන විද්‍යාඥයන්ට. ඒ නිසා විද්‍යාත්මකව හැදෑරීම ආයි පස්සකට තියලා කල්පිත මත මෙසේ විය හැකිය, මෙහෙම වුණොත් හොඳයි, උපකල්පන මත, සුසමාදර්ශ මත, පරමාදර්ශ මත දේශපාලන විද්‍යාව හදාරන්න ආවා. ඒක නිසා 70 දශක වෙද්දී අර අවදගත් වෙලා තිබුණු දේශපාලන විද්‍යාව තුල දේශපාලන දර්ශනය අවදගත් වෙලා තිබුණේ. නැවත ඒක වැදගත් වුණා 70 දශක වෙද්දී. ඒ වැදගත්කම අද දක්වාම තියෙනවා. මේකට අදාළ ලොකු ටර්නින් පොයින්ට් එකක් හැටියට අපි කතා කරනවා ජෝන් රෝල්ස් විසින් රචනා කරපු යුක්තිය පිළිබඳ න්‍යායක් කියන කෘතිය. මේක 1971 දී අර යුක්තිය, අයිතිවාසිකම් වගේ නැවත කන්සෙප්ට් සම්බන්ධයෙන්, සංකල්ප සම්බන්ධයෙන්
අගය කිරීම සහිතව උපකල්පනත් එක්ක දේශපාලන විද්‍යාව තුළ අවධානය යොමු කරන්න ගන්නවා. ඒක නිසා අපට ආයි පේනවා අවදගත් වෙලා තිබුණු දේශපාලන දර්ශනය යලි සක්‍රිය වෙන පාටක්. ඔය විදිහට අපට කෙලට ඒක තේරුණාද? ඔව් සර් තේරුණා. right, thank you. ඔන්න ඔය විදිහට අපට පුළුවන් දේශපාලන දර්ශනය ගැන හැඳින්වීමක් ලියන්න. ඒක දේශපාලන විද්‍යාවේ තියෙන උපකොටසක්ය. ප්‍රධාන විධි 3කට හඳුන්වන්න පුළුවන්. 3කට 4කට තේමා 3කට බෙදෙන බව කියන්න පුළුවන්. කාලකෙදී වැදගත් වෙලා අවදගත් වෙච්ච හේතුව ලියන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න පුළුවන් එදා ඉඳන් අද දක්වා ඇරිස්ටෝටල් ප්ලේටෝ තමයි දේශපාලන දර්ශනයේ ආරම්භකයෝ ලෙස අපි සලකන්නේ. දේශපාලන විද්‍යාවේ ආරම්භකයෝ ලෙස සලකන්නේ එයාලා. ඒගොල්ලොන් ඉඳලා අද දක්වා නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාවයේ යුක්තිය වගේ මාතෘකාවන් සම්බන්ධයෙන් ඒ යුගවල ඉඳපු දාර්ශනිකයෝ විවිධ අදහස් පළ කළා කියලා කියන්න පුළුවන්. ඒවක එකට එකක් වෙනස් අදහස් කියලා කියන්න පුළුවන්. මේ විදිහට දේශපාලන දර්ශනය කියන මෙන්න මේ කොටස දැන් කොහොම තියෙනවනේ අපි අඳපු රවුම මුල් රවුම. මෙන්න මේ කොටස සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන්. මේ කහන්නේ ලකුණු 10 ප්‍රශ්නකට දේශපාලන දර්ශනය කියන කොටස. right. ඔහොම ඔන්න ඒ කොටස අපට හඳුනා ගැනීමේ හැකියාව. ඔන්න දේශපාලන විද්‍යාවේ ප්‍රධාන මාතෘකාවක් තමයි දේශපාලන දර්ශනය, දේශපාලන මතවාද, දේශපාලන න්‍යාය, දේශපාලන ආයතන. ඊට අමතරව තුලනාත්මක දේශපාලනය, comparative politics, ගැටුම්, conflict, අන්තර්ජාතික දේශපාලනය, ඒකට අපි කියනවා international politics කියලා, සහ රාජ්‍ය ප්‍රතිපත්ති, policies, රාජ්‍ය ප්‍රතිපත්ති. ඊට පස්සේ තව නීතිය, රාජ්‍ය පරිපාලනය, ප්‍රාදේශීය ආණ්ඩුකරණය වගේ බොහෝ දේවල් අර මම මුලින් ගත්ත උදාහරණය තුල තියෙනවා. අද වෙද්දි මේක 21 සියවසේදී 2000 වර්ෂයේ වෙද්දි මේක තුල මහා ලෝඩ් එකක් තියෙනවා. හැබැයි ආරම්භයේ තිබුණේ පැන්සල විතරයි හරියට දේශපාලන දර්ශනය තියෙනවාසේ. අද මේක කොච්චර කම්ප්ලීට්ද? සෑහෙන කම්ප්ලීට්. මම මේක ඔයාගේ ලයිෆ් එකට ගේනවා. අපි මොන්ඩිසෝරි යද්දි පැන්සල විතරක් මේකේ දාන් යනවා මකණයක් එක්ක. ඒක හොඳටම ඇති මොන්ඩිසෝරි ජීවිතේට. එහෙනම් ග්‍රීක යුගයේදී දේශපාලන දර්ශනයට දේශපාලන විද්‍යාවට හොඳින් තේරුම් ගන්න. දේශපාලන විද්‍යාවට දේශපාලන දර්ශනය විතරක් ග්‍රීක යුගයේදී හොඳටම ඇති. ඇයි ඊට වඩා ඒව තිබුණේ නැහැ? කොහොම වෙන්න ඕනද එහෙම? හැබැයි 21 අපි 2021 ඉඳගෙන ඉගෙන ගන්නකොට අද වෙද්දී දේශපාලනය සෑහෙන පුළුල් වෙලා හරියට මම මොන්ඩිසෝරි යන එක දැන් අද ලෙවල් පන්තියේදී මේකට දාන් ගියොත් මදි. මම අසම්පූර්ණයි, මම ඉන්කම්ප්ලීට්, මම සූදානම් සහිත ළමෙක් වෙන්නේ නැහැ. මම ඊට වඩා දේවල් දාන් යන්න ඕන. පන්ති කාඩ්, ටිපෙක්ස් නේද? හයිලයිටර්ස්, ෆෝන් කාඩ් එක අමතරව කීයක් හරි හදිසියෙ පර්ස් එක බස් එකේ යද්දි හොරකම් කරොත් සක්විදා යන සල්ලි පර්ස් එක කැන්සල් පෙට්ටිය රුපියල් 100ක් හරි තියලා දිනවල ගෙදර එන්න අම්මට හරි කාටට කෝල් කරන්නවා. ෆෝන් එක නැති වුණොත් ඒවා දේවට කීයක් හරි ඒකේ දාලා තියෙන එක වැදගත් වෙනවා. එහෙම වුණොත් තමයි ඔබ කම්ප්ලීට් වෙන්නේ. එතකොට මේකත් එහෙමයි. අද වෙද්දී බොහෝ විෂය කරුණු දේශපාලන විද්‍යාවට එකතු වෙච්ච නිසා විෂය ක්‍රමානුකූලව පරිපූර්ණත්වයට පත් වුණා කියන වාක්‍ය ලිවිය යුතුමයි. පරිපූර්ණත්වය, complete, එහෙම නැත්නම් perfect. විෂය ක්‍රමානුකූලව පරිපූර්ණ වුණේ, perfect වුණේ, අංග සම්පූර්ණ වුණේ ක්‍රමානුකූලව. සමාජය හැදෙනවද යම් දෙයක්, ඒක ශාස්ත්‍රීය වර්ධනය කරනවා. ලෝක යුද්ධාව එක ගැටුම් පිළිබඳ කතා කරන්න ගත්තා. ජාතික රාජ්‍ය ක්‍රමේ හැදුණා, රාජ්‍යයන් අතර සම්බන්ධතා නිර්මාණය වුණා. ඒක නිසා අන්තර්ජාතික දේශපාලන ස්ටඩි කරන්න ගත්තා. 50න් පස්සේ අලුත් රාජ්‍ය හැදෙනවත් එක්ක ලෝක දේශපාලනය තුළ රාජ්‍යයන් තුලනාත්මකව අධ්‍යයනය කරන්න ගත්තා. පළවෙනි ලෝකීය රාජ්‍යයන් සහ තුන්වෙනි ලෝකීය රාජ්‍යයන්, පළවෙනි ලෝකීය රාජ්‍යයන් සහ දෙවන ලෝකීය රාජ්‍යයන්. ඒක නිසා තුලනාත්මක දේශපාලනය කියන එක දේශපාලන විද්‍යාවට ආවා. කම්ප්ලීට් වුණා යා. ඒක නැති වුණා නම් ඉන්කම්ප්ලීට්.
රාජ්‍ය ප්‍රතිපත්ති සුබ සාධනවාදයේ නැගීම ලෝක මහා සංග්‍රාමත් එක්ක බිඳ වැටුණු රාජ්‍යයන් යලි ගොඩ නගන්න උවමනාව වගේ ඒවා නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය ආවා. ඒක නිසා ඒක අපි අධ්‍යයනය කරන්න ගත්ත දේශපාලන විද්‍යාව තුළ. මේ විදිහට ප්‍රායෝගික දේශපාලනයට අලුතෙන් එකතු වන්නේ යමක්ද ඒක ශාස්ත්‍රය තුළ ශික්ෂණය තුළ විද්‍යාව තුළ හැදෑරීමකට ලක් කළා. ඒක නිසා එකතු වෙච්ච අලුත් කරුණු හරහා අපි කියන්න ඕන මේක යාවත් කාලීන වුණා පරිපූර්ණ වුණා කියන වාක්‍යය. එහෙම නැති වුණොත් අපි හරිම තැනින් උත්තරේ අල්ලලා ගත්තේ නැති වෙනවා. නිකන් උපශේත්‍ර එහෙම ලියන් ගියොත් ප්‍රශ්නේ සහ මේ එන්ගේජ්මන්ට් එක නැහැ. කියන්නේ බැඳීම නැහැ. ප්‍රශ්නෙත් එක්ක එන්ගේජ් කරලා අපිට විශේෂ මේ ගයිඩ් එකේ කියපු එකත් එක්ක එන්ගේජ් කරලා ලියන්න ඕන. රාජ්‍යයෙන්නේ මේක නිසා, පක්ෂයෙන්නේ මේක නිසා, සිවිල් සමාජය ගැන කතා කරන්න වෙන්නේ මේක නිසා, බලපෑම් කණ්ඩායම් පිළිබඳ එකතු වෙන්නේ මේක නිසා, ගැටුම් එකතු වෙන්නේ මේක නිසා, අන්තර්ජාතික දේශපාලන එකතු වෙන්නේ මේක නිසා, රාජ්‍ය ප්‍රතිපත්ති එකතු වෙන්නේ මේක නිසා, ඒකට අදාළ හේතු දක්වමින් ඒකත් එක්ක පරිපූර්ණයටපත් වෙච්ච ආකාරය ගැන ලියන්න ඕනේ. එතකොට තමයි කම්ප්ලීට් උත්තරයක් බවට පත් වෙන්නේ. නැවත මේ යුනිට් එක YouTube හරහා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සහ මේකට අදාළ අනිත් යුනිට් ටිකත් බලා ගන්න පුළුවන්කම තියෙනවා.